දෙවියන් වහන්සේට අපේ පියාණන් වහන්සේට පුත්‍රයන් වහන්සේට ශුද්ධාත්මයන් වහන්සේට මිසක් මේ පොළවේ කිසිම කෙනෙකුට නෙවෙයි. ඉතින් හැම ගෞරවයක්ම වහන්සේටම දෙනවා. උන්වහන්සේ අපිට ගොඩාක් ආදරෙයි. ජේසුස් වහන්සේ තමයි අපිට ගොඩාක්ම ප්‍රේම කරන උන්වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ඒ වචනය ඉගෙන ගන්න පාස්ටර් කිව්වා වගේ ආව හැම කෙනෙක්ම ආශිර්වාද ලබ්දෙක්. ඒ වගේම අද දවසේ මේකට සහභාගී වෙන්න බැරුව කවුරු හරි මේ අඬවලට අනුකම් දෙනවද? ඔබගේ කාලය වැය කරගෙන මේ දේවල් ෆලෝ කරනවාද? දෙවියන් වහන්සේ ඔබට අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා. ඉතින් පාස්ටර් වගේ ශුභාත්මනිය ඔබ වහන්සේ මාතලින් කතා කරනවා. ස්වාමීන් වහන්සේ මේ අපි හැම කෙනෙක් ඇවිල්ලානේ මගින් දෙයක් අරන් යන නෙවෙයි ඔබ වහන්සේ. කින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දෙදර ඔබ වහන්සේ ගැන දැනගන්න. ඔබ වහන්සේගේ ප්‍රේමයේ ගැඹුර දිග උස පළල කොච්චරද කියලා අපිට දැනගන්න. අපි තාම දන්නේ පොඩ්ඩයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ විශාල වූ දෙවියන්. හාලෙලූයා. අපිට වහන්සේ මත වෙන කතා කරන ශුභාත්මනිය වාසිත බාරයි. Amen. Amen. Thank you pastor. ඒ වගේම මේ සභාවෙන් වැඩි මහල්ලන්ද අනිත් පාස්ටර්ස්ලාද හැම කෙනෙක්ම නිසා පාස්ටර් ට්‍රෙවර් සිස්ටර් දිරානි නිසා මම මුළු හදවතින්ම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මේ රටට ඇවිල්ලා ඒගොල්ලෝ සමග එකට එකතු වෙලා උන්වහන්සේගේ රාජ්‍ය මේ පොළවේ ගොඩනගන්න උන්වහන්සේගේ සේවය කරන්න ඒ දීලා තිබෙන අවස්ථාව පංකාරත්වයේ ෆෙලෝෂිප් එක නිසා මම දෙවියන් වහන්සේට මුළුමනින්ම ස්තුති කරනවා. ඒකටම සන්තෝෂයි ඒගොල්ලෝ සමග මට ඉන්න ලැබිච්ච ගැන මේ අවස්ථාව ගැන දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම අපි සමග සිටිනවා. උන්වහන්සේ අපිට ආශිර්වාද කරන හැම කෙනෙකුටම. හොඳයි අපි බලාගෙන ආවේ පරණ කිවිසුම සහ අලුත් කිවිසුම සමීක්ෂණය Old Testament survey and New Testament survey. ඉතින් අපි ඇත්තටම ජනවාරි මාසෙ ඉවර කළා. පෙබරවාරි මාසෙත් අපි දැන් අවිලා ඉන්න දැන් පාඩම් 11ක් ආවා. ඉතින් මම අද විශ්වාස කරනවා අදින් මේ පාඩම අවසන් කරන්න. ඉතින් අපි දැන් ඉන්නේ අලුත් කිවිසුමේ තව පොත් කීපයක් අපිට බලන්න තිබෙන්නේ. ඉතින් වෙලාව අරගෙන අපි කොහොම හරි අද වෙලාව ඇතුළතදී කිව්වා වගේ කරදර නැතුව අපි බලමු කොහොමද ටික ඉතුරු පොත් ටික කියලා. අපි ස්ලයිඩ් එකට යන්න. අපි පෙරේදා නවතුපතනින් අපි පටන් ගමු. අපි නැවතුවේ පිලමන් පොතෙන්. අතරම අන්තිම මොහොතේ මේ Alright, okay. Right. අද අපි ඉන්නේ 11 වෙනිදා පෙබරවාරි මාසේ 11 වෙනිදා අපි අන්තිමට බැලුවේ පෙරේදා අපි බැලුවේ ප්‍රසන් එපිස්ටල් 4ක් බැලුවා අපි එපිස එතකොට කොලොසි Ephesians, Philippians, Colossians, Philemon කියලා. Philemon පොතෙන් තමයි මම නැවත කාල වේලාවට නිසා තමයි කෙකින් කියලා මම නතර කරා. Philemon පොත ඔබ දන්නවා එක පරිච්ඡේදයයි තිබෙන්නේ. Philemon කියන්නේ පොලිසි වල හිටපු බිස්නස්මන් කෙනෙක්. හොඳ සල්ලි භාගෙ තිබිච්ච පොසත් පුද්ගලෙක්. එයා ළඟ වැඩ කරපු වහල්කම හිටපු anonymous කියන පුද්ගලයා. එයාගේ තිබිච්ච වස්තු කීපෙකුත් අරගෙන ඒ කියන්නේ මොකක් හරි මුදල් හරි රත්තරන් බඩු හරි මාර අරගෙන පැනලා රෝමෙට ගියා. රෝමෙට ගිහිල්ලා ඉන්න අතරතුරදී කොමාරී පාවුල්තුමාගේ සේවයක් තුළින් ඔහු ගැලවීම ලැබුවා. ගැලවීම ලැබලා ඒ පාවුල්තුමා ඔහු හඳුනනවා ඔහු තාමත් අවංකව හරි විදියට ගැලවීම ලැබලා දෙවියන් වහන්සේව පිළි අරගෙන පාවුල්තුමා දැක්කම හොඳ පුද්ගලයෙක්, හොඳ ගෝලයෙක්, හොඳ යාව ගෝලයෙක් හැටියට මම හදාගත්තා නම් හොඳ වැඩ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය කියලා ඔහු එක ලං වෙලා විස්තර අහද්දී කියන්නකො මට වාගේ විස්තර කියන්න තමයි ඔහු කියන්නේ මෙම කොලොස්සි වල මම පිලමන් කියන පුද්ගලයා ළඟ ඉඳලා තමයි මේව පැනලා ආවේ කියලා කියද්දී තමයි අයියෝ පාවුල්තුමා නාලලත් තියාගෙන කියන අත්තද විස්තරය කියලා පාවුල්තුමා අතනදී පෙන්නන්නේ ඇත්තටම මේ පුද්ගලයා අවශ්‍යයි. හොඳ අතන පාවුල්තුමාගේ අයිඩියා එක තිබුණේ යාව අරගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍ය පාවිච්චි කරන්න පුළුවන් හොඳ ගෝලයෙක් හැටියට. නමුත් ඒ දේ අන්තිමට කරන්න බැරුව යනවා. මොකද එයා රෙස්පෙක්ට් කරනවා යම්කිසි සිස්ටම් එකක් තියෙනවානේ. දැන් ඒක හරිය නෑ. දැන් පිලමන් කියන්නේ පාවුල්තුමා තුලින්ම ගැලවීම ලැබපු තවත් දෙවියන් වහන්සේගේ දරුවෙක් පිලමන්. ඉතින් කොහොමද දැන් පිලමන් මේ වගේ සිද්ධියක් වෙච්ච කෙනෙක්ව මම අරගෙන ගෝලෙක් හැටියට හදාගන්න කියලා තමයි ඔව් නැවත එයා ගාවට යවනවා ලිපියක් සමග මේ තවත් ඔබ වහන්සේ තුල ක්‍රිස්තුස් වහන්සේ තුල සහෝදරයෙක් එයාට සමාව දීලා යව බාර අරගෙන කරන්න කියන එක. ඉතින් එතනදී අපි දකිනවා එතන තිබිච්ච ඒ අපි මොනවද කියන්නේ විශ්වාසවන්තකම අපි දකිනවා.
නමුත් ඇත්තටම අවශ්‍ය නෑ සමහර අය ඒ වගේ මගහැරලා දේවල් කරනවා. නමුත් එහෙම කරේ නෑ යා. ඒක හරි නෑ එහෙම කරන එක. එහෙම. ඉතින් ඒක නිසා ඒ ලිපියෙන් ඔබ දකිනවා මේ ලිපිය කියවන්න. ඒකට ඔබට තීරණය කරන සිදුවිච්ච කතාව. ඒක තමයි පිළමන් පොත. ඒතර අපි එනවා ඊළඟට තාම අපි ඉන්නේ පාවුල්තුමාගේ ලිපිය. අපි බැලුවා පාවුල්තුමාගේ ලිපි 14ක් තිබුණා. 14ක් සමහර අය කියනවා 13ක් කියලා. ඒකට හේතුව අපි තව චුට්ටකින් බලමු අය කියලා. ඉතින් අපි ඉන්නේ 14න්. අපි further divisions බැලුවා pastoral epistle, prison epistle කියලා. එතන prison epistle 4ක් තමයි බැලුවේ. දැන් අපි පාවුල්තුමාගේ ලිපිවල Thessalonians. අපි බලනවා එක Thessalonica, first Thessalonians. හරි. එතකොට කියනවා from කොරින්ති වලින් නම් තමයි ලිප කියලා විශ්වාස කරන්නේ AD 51 දී. එතකොට second coming මේකේ ප්‍රධාන තේමාව main theme එක ඇවිල්ලා second coming of Jesus Christ. කියන්නේ Paul traces the steadfastness of the church during persecution. ඒ කියන්නේ පීඩා කාලෙදී පීඩා වෙද්දී අපි ඔබ පළවෙනි පරිච්ඡේද දෙවෙනි පරිච්ඡේද ඔබ කියවදී තේරෙයි පාවුල්තුමා ඒගොල්ලන්ට ප්‍රේස් කරනවා. ඔයගොල්ලෝ පීඩා වෙද්දී සභාවට මෙතන පීඩා වෙද්දී ඔයගොල්ලෝ ක්‍රිස්තුස් වහන්සේ තුල ශක්තිමත්ව ඇදහිල්ලෙන් වැටෙන්නේ නැතුව ඔයගොල්ලෝ ආවා කියන එක තමයි ඔව් එතන සඳහන් කරන්නේ. ඊළඟට encourage the believers to live a holy life. තොතෝ encourage කරනවා අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ගැලවීම ලබලා අපිට ඕන දේවල් කරන්න බෑ. අපි පරණ ජීවිතේ කරන්න බෑ. නමුත් කාරණ ජීවිතෙන් අලුත් ජීවිතයට අපි අලුතෙන් උන්වහන්සේ තුල ඉපදීම ලබලා අපි අලුත් මැවිල්ලක් උන්වහන්සේ තුල. ඉතින් ඒකෙදි අපි සුද්ධ ජීවිතයක් ගත කළ යුතුයි. අපි දෙවියන් වහන්සේ සුද්ධයි. දෙවියන් වහන්සේ සමග පංගුකාරත්වය ලබන්න බෑ අපි වගේ අපි පෞකාරෝ. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුලින් නිතරම අපි සුද්ධ වෙමින් පවිත්‍ර වෙමින් අපි උන්වහන්සේත් එක්ක පංගුකාරත්වය සහ එදිනෙදා ජීවිතයේදී අපි සුද්ධ ජීවිතයක් අපි ගත කරන්න උපරිම උත්සාහ දරමින් කරන්න ඕන. අපි කියන්නේ අපි කවුරුවක්වත් 100% සුද්ධයි කියලා. නමුත් අපිට පුළුවන් අපි උත්සාහ කරොත් දෙවියන් වහන්සේ උන්වහන්සේත් අපිට ශක්තිය දෙනවා සුද්ධ ජීවිතයක් ගත කරන්න කියලා encourage කරනවා. Explains the return of the Lord in regard to the who have died. වෙනද කියන කැමරා zoom can summon slide to full page. Regards to those who have died. Explain the return of the Lord in regards to those who have died. Api तो चुट्टनी एक और सही लगे के बालमो second Thessalonians. तो पालेविनी Thessalonians के पावलतुमा लियाने में पावलतुमा के लिए अभी बालाने एक हालत परिचित में तमा लिवा के लिए विश्वास कराने ए देवनी लिपिया लियाने written to correct the false teaching and misunderstanding about the return of the Lord. වැරදි ගැන්වීම් සභාව තුළට ආව ඔබ දන්නවා නිතරම එක වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ සේවය කරපු කාලෙදී යුදෙව් ඒ කියන්නේ ඊශ්‍රායල් විකිපීඩියා තුලින් සඳහන් වෙනවා තවත් ජේසුස් වහන්සේලා 42 දෙනෙක් හිටියා කියලා. false teachers 42 false teachers ලා නම් කරලා තියෙනවා. ජේසුස් වහන්සේ ඉන්නදිම ඒකයි උන්වහන්සේ කිව්වේ අන්තිම කාලේදී බොරු ගුරුවරු අනාගත වතුරු මගේ නාමයෙන් ඇවිත් දේවල් කියයි දේවල් කරයි ඔයගොල්ලෝ රැවටෙන්න එපා ඔයගොල්ලෝ බලාගෙන පරිස්සමෙන් ඉන්න කියලා නිතරම කිව්වේ. මේ වැරදි ගැන්වීම නිතරම එනවා බලනවා. මොකද ක්‍රිස්තියානි ඔබව මාව දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේගේ අනුගාමිකා වෙන අපිව ඒ ඇදහිල්ලෙන් වෙන් කරලා අයින් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් විරුද්ධකාරයයි. ඒක සහ misunderstanding about the return. දැන් මේ කොලොස්සේ වල හිටපු අය මොකද කරේ? දැන් පළවෙනි එකේදී කිව්වනේ මේ ක්‍රිස්තුස් වහන්සේ යනවා නැවත පැමිණීම ගැන කිව්වම මේගොල්ලෝ හිතුවා දැන් ක්‍රිස්තුස් වහන්සේට අනිත් යනවා දැන් තව මාස දෙකකින් යනවා හයිඩින් යනවා කියලා. මේගොල්ලෝ ළමයි ඉස්කෝලේට යවන එක නැවතුවා. රැකියාවල් වලට යන අය සමහර අය ඇස්වල ගෙවල් වලට වෙලා බලාගෙන හිටියා. සමහර අය ගෙවල් හදන්න හිටපු අය ගෙවල් හදන්න මොකද හදලා තේරුමක් නැහැ. දැන් ක්‍රිස්තුස් වහන්සේ එනවා අපි වරගෙන යන්න කියලා මේගොල්ලෝ ඔක්කොමලා තම තමන්ගේ දෙනදා ජීවිතේ තියෙන වැඩ කටයුතු ඔක්කොම නැවතුවා. දැන් misunderstanding එක. දැන් මේක හරි ගස්සන්න තමයි පාවුල්තුමා ලියන්නේ. එතකොට අපි පළවෙනි එක බැලුවානේ අන්තිම කොටස තිබුණේ to encourage the readers to work and
තිබුණ explain the return of the Lord in return to those who have died. එතකොට මේගොල්ලෝ upset වුණා අයියෝ දැන් ක්‍රිස්තුස් වහන්සේ එන්න යනවනම් එතකොට අපේ මැරිච් සීයාට මොකද වෙන්නේ? ආච්චිට මොකද වෙන්නේ? අම්මට මොකද වෙන්නේ? ඒගොල්ලෝ මැරිලා ගියා නේද? ඒගොල්ලෝ අපිත් එක්ක යන්න එන්නේ නැහැ නේ කියලා කියද්දී පාල්තුමා ලියනවා නෑ එහෙම නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ තුල හිටපු උන්වහන්සේ පිළිගත්ත උන්වහන්සේගේ දරුවන් මැරිච්ච අය සහ උන්වහන්සේ තුල ජීවත්ව ඉන්න අය දෙගොල්ලොම උන්වහන්සේ යනවා. ඉස්සල්ලා ඒගොල්ලෝ ඊට පස්සේ අපි කියලා ඒ මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එක කරෙක්ට් කරන කොහෙද? දෙවනි දෙක තෙසලෝනික ඉතින් මේගොල්ලන්ව reveal certain events that must happen before Christ come. එතකොට මෙහෙම එකපාරට එන්නේ නැහැ ජේසුස් වහන්සේ. එන්න කලින් මේ දේවල් සිද්ධ වෙනවා. මේ වගේ දේවල් වෙන්න ඕනේ. එතකොට මේ දේවල් එද්දි තමයි ඔබ දකින අඩුම ගන්න සලකුණක් දකිනවා මේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ළඟයි කියන දේ. ඒවා එළිදරව් කරනවා. ඊළඟට to encourage the readers to work and supply their own needs. So මම ඔබට කිව්වා වගේ ඒගොල්ලෝ රස්සාවට යන එක නැවතුණා. නැවතුලා ගෙදරට වෙලා බලාගෙන හිටියා. දැන් ක්‍රිස්තුස් වහන්සේ එන්න යනවා අපි වරගෙන යන්න කියලා. ඉතින් ස්කෝලට යවන එක නවත්තලා මේ දේවල්. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් නේ. ඉතින් ඒක second Thessalonian ලිපියෙන් පාවුල්තුමා එක ඒගොල්ලන්ට කරෙක්ට් කරනවා. ඊළඟට අපි යනවා හීබ්‍රු පොතට. ඒක තමයි අවසාන පොත ලිපි 14න් 14 වෙනි ලිපිය හැටියට සමහර අය මම කිව්වා ඔබට 13 කියලා ගනි කියලා. මොකද මේක uncertain කියලා කියනවා මේක. සමහර බයිබල් ශාස්ත්‍රය තාම මේක ගන්නෙ නෑ uncertain නෙවෙයි unknown කියලා කියනවා. සමහර අය කියනවා පාවුල්තුමා ලිව්වේ කියලා. මොකද පාවුල්තුමා ලියපු හැම ලිපියකම එක්ක පටන් ගත්තේ එහෙම නැත්නම් අවසන් කරද්දී ඔහුගේ නම සඳහන් කරන කොහරි ලියපු කෙනා කවුද කියලා. නමුත් මේකේ කොහෙවත්ම ලියලා නැහැ මෑදකදී අපිට දකින්නේ නැහැ කවුද මේක ලිව්වේ කියන එක. නමුත් පස්සේ කාලෙක බයිබල් විශාරදයෝ දැන් මේක ලියලා තියෙන ස්ටයිල් එක තියෙනවානේ. මේක ලියලා තියෙන වචන මේකට පාවිච්චි කරපු දේවල්. එතකොට දැන් අපි සමහර වෙලාවට අපි දෙයක් ලියද්දී ලියුමක් අපි සිංහල සාහිත්‍යව බර වචන දාලා ලියන්නත් පුළුවන්. අපිට සරලව ලියන්නත් පුළුවන්. එතකොට මේකෙදි සමහර ඒවා තිබුණා. ඒ වගේ පොත් සමහර ඒවා ලියලා තිබුණා. හොඳම ග්‍රීක කියන්නේ හරිම මේ කියන්නේ බර වචන දාලා ලියපු ග්‍රීක්ස් තිබුණා. හීබ්‍රු තිබුණා ඒ වගේ. එතකොට මේක කියවලා බැලුවාම මේක ලියන්න පුළුවන් කියන්නේ පිටස්තරින් මේක දැන් මේ ලියලා තියෙන හීබ්‍රු පොත ඇතුලෙන් කොහෙවත් හොයාගන්න බෑ කවුද ලිව්වේ කියලා කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා පිටස්තරින් ඉඳගෙන මේගොල්ලෝ තීරණය කරා මේක පාවුල්තුමා තමයි ලිව්වේ. මේ වැනි ලිපියක් මෙවැනි දෙයක් කරන්න. හරි? ඇයි එහෙම ලියන්න හේතුව අපි බැලුවොත් එම the writer did not give his name. පළවෙනි ඔබට කිව්ව එක he was a Jew, a friend of Timothy. Hebrew 13:23 අපි බැලුවොත් එම Hebrew 13:23 he was a friend of Timothy. මේ වගේ පොඩි කරුණු කාරණාවල් අරගෙන මේගොල්ලෝ නිගමනයකට ආවා මේක පාවුල්තුමා තමයි මේ Hebrew පොත ලියන්න නැත්තේ ලිව්වේ කියලා. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක unknown විදිහට අපිට හිතා ගන්න පුළුවන්. නැත්නම් පාවුල්තුමා ලිව්වා කියලා අපිට ගන්න පුළුවන්. කොහොම හරි දෙවියන් වහන්සේ අපිට මේ පොත තුලින් හරිම ලස්සනට උන්වහන්සේ කතා කරනවා. මේ පොත written to the Hebrews perhaps in the mid of late 60. හරි? Hebrews was written to convince Jewish readers to remain loyal to Christ. දැන් මේකේ බැලුවොත් එහෙම පරණ ගිවිසුමේ තිබෙන scriptures අරගෙන ඒ වචනේ අරගෙන ඒවට සම්බන්ධ කරලා තමයි මේ Hebrew පොත ලියලා තිබෙන්නේ. එච්චරට ලස්සනට. එමනම් මෙච්චර හොඳටම පරණ ගිවිසුම දන්න, විවස්ථාව දන්න, ඒ සිදුවීම් සියල්ල හොඳට දන්න කවුද මේ පුද්ගලයෙක්? ඉතින් ගොඩක් ඒගොල්ලෝ මේ නිගමනය කරන පාවුල්තුමා වෙන්න ඕනේ. මොකද එයා එච්චරට උගත් එයා කියන්නේ විවස්ථාව පොත කටපාඩමින් දන්න සියල්ල ගන්නගෙන පරිශීවරයෙක් කියලා. ඒ නිසා ඔහු වෙන්න ඇති කියලා. ඉතින් හරිම ලස්සනට ඒවත් එක්ක සම්බන්ධ කරලා ඒ පරණ ගිවිසුමේ තියෙන පූජාවන් අලුත් ගිවිසුමේ ක්‍රිස්තුස් වහන්සේ අපි වෙනුවෙන් පූජා වුණා. තවදුරටත් ඒ සත්තුන්ගේ ඒ හරකුන්ගේ ලේ නෙවෙයි ඊට වඩා උතුම් ලයක් අපි වෙනුවෙන් පූජා කරනු ලැබුවා කියලා එකින් එක පරණ ගිවිසුමත් එක්ක තියෙන උන්වහන්සේගේ ඒ දෙක කනෙක්ට් කර ලියලා තිබෙන පොතක් තමයි මේ හීබ්‍රු පොත කියන්නේ. ඉතින් හරිම ලස්සනට හැමදේම විස්තර කරලා තිබෙනවා. මේ පොත අපි බැලුවොත් එහෙම the greatest value of the book of Hebrew is the teaching on the present day ministry and priesthood of Christ Jesus.
The greatest value of the book of Hebrew is the teaching on the present day ministry එක. නේ අර පරණ කිවිසුමේ ඉස්සර කාලේ තිබිච්ච ඒ උන්වහන්සේගේ මණ්ඩපය උන්වහන්සේගේ උදාහරණ ඒ කියන්නේ ටැබර්නකල් එකේ හැමදේම සම්බන්ධ කරලා අද කාලේ මේ තියෙන වර්තමානයේ ඔබගේ මගේ ජීවිතේ කොහොමද මේ මිනිස්ට්‍රි එක සහ උන්වහන්සේගේ ගොරස පූජාව තුළින් මට තිබෙන දේවල් උන්වහන්සේ මම බැලුවේ ඒ ඔක්කොම සම්බන්ධ කරලා ලියපු එකක් තමයි මේක සහ ක්‍රිස්තුස් වහන්සේ තමයි අපිට අද ඉන්න ප්‍රේසෝඩ් එහෙම නැත්නම් උත්තම පූජකයාට උන්වහන්සේ යකිට තමයි අපි ඉන්නේ කියන එක දෙකම ඒකට සහගත ඇටියට බයිබල් පද හීබ්‍රූ 3:1 හීබ්‍රූ 5:6 සහ 6 සිට 10 ඊට පස්සේ අපි බැලුවොත් එම හීබ්‍රූ 6 වෙනි පරිච්ඡේදයේ 20 සහ සම්පූර්ණ 7 වෙනි පරිච්ඡේදය හීබ්‍රූ 3:1 6 සිට 10 6 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය සහ chapter 7 ඒ කියන්නේ 7 වෙනි පරිච්ඡේදය අපි බලන්න පුළුවන් අපිට අද කාලේ අපිට තියෙන present day ministry and priesthood of Jesus Christ. No other New Testament books explain the current day ministry of Jesus. බලවන්න අපි පොත් කීපයක් අපි පොත් ටික ඔක්කොම බලාගෙන ආවනේ. එතකොට ඒකේ තිබේ දා කාලේ දෙනදී එවෙලදී සිදු වෙච්ච දේ එවෙලේ සිදුවෙච්ච දේවල් ඔක්කොම තමයි explain QA දේවල් ටික. නමුත් ඒක පොතක් පතේ නෑ. නමුත් අද කාලේ එදා කොලොසි සභාවට සිදුවුනේ මොකද්ද? පාවුල්තුමා ලිව්වේ කොලොසි සභාවට කොරින්ති සභාව අපි බැලුවා පෙරේදා මොකක්ද එතන සිදුවෙච්ච කොරින්ති නගරේ ඉතින් පාවුල්තුමා ඒ දවස්වල වෙච්ච නමුත් මේ පොත අද තියෙන කාලේ අද වර්තමාන හිට වෙද්දි අද වෙද්දි තියෙන situation එක ලියන පොතක් තමයි මේ. Hebrew shows that Jesus' priestly ministry is that of an eternal priest after the order of Melchizedek, not after the order of Aaron. උදාහරණයක් පළවෙනියටම අපි පරණ කිවිසුමෙන් දෙකන ගත්ත ඉස්සෙල්ලාම priesthood එක පටන් ගත්තේ Aaron තුලින්. මෝසස්ගේ අයියා Aaron. ඒගොල්ලෝ ලෙවි ගෝත්‍රයෙන් ආපු නිසා ලෙවිවරු තමයි පූජකයන් හැටියට දෙවියන් වහන්සේ තෝරගෙන පත් කරේ. පළවෙනිම පූජකයා මේ පොළවේ හැටියට දෙවියන් වහන්සේ පත් කරේ ආරෝන්. ඉතින් ජේසුස් වහන්සේ ඒ එන පූජක පිළිවෙත වෙනස් කරන්න ඕනේ. එතකොට බයිමයි ලෙවි මේ ගෝත්‍රයෙන් ආවේ නැත්නම් අපිට පූජකෙක් අද වෙන්න බෑ කියන දේ ඒ හැමදේම නැති කරලා ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න ඔබටයි මටයි පූජකෙක් හැටියට උන්වහන්සේ ඉදිරියේ ගිහිලා දවස් 7ක් පූජා ඔප්පු කරන්න පුළුවන් වෙන විදියට උත්පත්ති පොතේ කතා කරන මෙල්කිසෙදෙක් කියන පූජකයා සහ රජෙක් හැටියට හිටපු ඒ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙතට නැත්නම් ඒ විදියට තමයි උන්වහන්සේ පූජකෙක් හැටියට මේ පොළොවට උන්වහන්සේ ආවේ කියන එක තමයි මේ හීබ්‍රූ පොතේ විස්තර කරන්නේ. Explains the new covenant and its superiority to the old. එතකොට හීබ්‍රූ 8 ඉඳන් 8 වෙනි පරිච්ඡේදය වෙනකම් බැලුවොත් එහෙම දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේදී මේ ඉස්රායල් සෙනඟ සමග ගිවිසුම් ගත්තා. අපි බැලුවොත් එහෙම ජෙරමියා 33:3 නැත්නම් 31:3 උන්වහන්සේගේ මම ඔබලා සමග ගිවිසුමක් ගන්නවා කියලා ගත්තා. නමුත් ඒ හැම ගිවිසුමකටම වඩා මෙතනදී කියනවා ජේසුස් වහන්සේගේ කුරුස පූජාව තුළින් උතුම් ගිවිසුමක් සහ අලුත් ගිවිසුමක් උන්වහන්සේ අප සමග ගත්තා. ඒ අලුත් ගිවිසුම සහ උතුම් ගිවිසුම තුළින් අපිට අයිති විය යුතු සියලු දේවල් ඒක ඇතුලේ අඩංගුයි. හැම දෙයක්ම කව වෙනවාද පොළොවේ මේ පොළොවේ හැම දෙයක්ම ඒ කුරුස පූජාව තුළින් අඩංගුයි කව වෙනවා කියන එක එතන explains the new covenant and its superiority to the old. ඒ කියන්නේ පරණ දෙවියන් වහන්සේ දීපු covenant එකට වඩා අලුත් covenant එකක්. ඔබට මතකයි මේ අලුත් කිවිසුම පටන් ගත්තේ covenant එක ගැන ඔබට මම කිව්වා. contract එක ගැන covenant එකක් කියන්නේ මොකක්ද කියලා contract එකට වඩා උතුම් දෙයක්. ඒක cancel කරන්න බෑ. expiry date එකක් නෑ. ඒකට expire වෙන්නේ නෑ. covenant එක කියන්නේ ඉතින් දෙවියන් වහන්සේ අපිත් එක්ක contract එකක් නෙවෙයි ගැලුවේ covenant එකක්. ඒක ඉතින් ඒක උතුම් දෙයක්. ඔබ ඒක පාශිකව ඒක unilateral and bilateral කියලා කියනවා අද මේ කාලේ පාවිච්චි කරනවා legally කෙනෙක් එක contract එකකට යද්දී lawyer කෙනෙක් ගාවට ගිහලා අපි contract එකක් අස්සම් කරද්දී තියෙනවා bilateral and unilateral කියලා. bilateral කියන්නේ දෙපාර්ශ්වයම ඒ contract එක අස්සම් කරලා කරනවා. මේක unilateral කියන්නේ තනි පුද්ගලෙක්ගේ contract එකක්. ඉතින් ඒ covenant එක මෙතනදී explain කරනවා. It demonstrates the meaning and progress of faith.
අපි 11 වෙනි පරිච්ඡේදය බලුවොත් එම පටන් ගත්තේ නම් පරණ ගිවිසුමේ ආබ්‍රාම් එවැනි ඇදහිල්ල පියා ඒගොල්ලන්ගේ ඒ සිදුවීම් අරගෙන ඒවට සම්බන්ධ කරලා අද කාලේ කොහොමද ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඇදහිල්ල නැතුව ප්‍රසන්න කරන්න බෑ. එතකොට ඇදහිල්ල කියන්නේ කොහොමද කියලා ලස්සනට විස්තර කරනවා. chapter 11 එක ඔබ බලුවොත් මේ 11 වෙනි පරිච්ඡේදයේ පරණ ගිවිසුමේ සිදුවීමුත් අරගෙන ඒවා එක්ක සම්බන්ධ කරලා encourages Hebrew believers not to turn away from faith and return to the ordinance of the law that were only a shadow of the truth revealed in Christ. The maker මේ පොත මුලින්ම අපි බැලුවේ මේක ලිව්වේ හේබ්‍රු වරුන්ට. මේක ආපහු ඒක ලිව්වේ හේබ්‍රු වරුන්ට. හැබැයි මේකේ සුභාරංචිය නෙවෙයි already පිළිගරගෙන විසිරලා නැත්නම් විසිරලා ගිහින් ඉන්න හරිය නැත්නම් ඒ අයට ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත හීබ්‍රු වරුන්ට තමයි මේ පොත ලියන්නේ. කොහොමද ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලෙන් ගමන් කරන්නේ මොනවාද උන්වහන්සේගේ කවුන ඒකනේ පරණ ගිවිසුම සම්බන්ධ කරලා කිව්වම හීබ්‍රු වරුන්ට ඒ කියන්නේ යුදෙව්වන්ට දන්නවා ඒ පරණ ගිවිසුමත් එක්ක සම්බන්ධ කරලා කියනවා. ඒකට තමයි ඒගොල්ලෝ ඒක හරියටම පිළිපදින්න පිළිගන්න ඒගොල්ලෝ. ඒක නිසා තමයි පරණ ගිවිසුමත් එක්ක සම්බන්ධ කරලා කිව්වේ. ඒ අයව දිරිමත් කිරීම සහ ඒගොල්ලන්ව දැන් අපි Hebrew පොතෙන් අපි Pauline epistle 14ක් අපි ඉවර කරලා අපි එනවා අලුත් ගිවිසුමේ pastoral epistle. සමාවෙන්න එකේ තව තිමෝති 2 තිමෝති 7:30 තියෙනවා. අපි එතනදී ඒක අපි කඩලා වෙනම ගත්තා pastoral epistle කියලා. pastoral epistle ඔබ දන්නවා 1 තිමෝති 2 තිමෝති සහ තීතස් මේ පොත් තුනම අපි එකට බලන්න යන්නේ. මොකද මේක විශේෂම ලියලා තිබෙන්නේ තරුණ පාස්ටර් කෙනෙක් වෙන තිමෝතිට. තිමෝතිගේ ආච්චි තමයි ඉස්සල්ලාම ගැලවීම ලබලා ඊට පස්සේ තමයි එන්නේ. ඉතින් මේගොල්ලෝ ඇත්තටම ගැලවීම ලබලා බොන්න ගියන් හැටියට හිටපු පවුලක්. ඉතින් එතනදී පවුල්තුමාට තිමෝතිව හම්බ වෙලා ඉතින් තිමෝතිව අරගන්නවා. පවුල්තුමා දකිනවා තිමෝති තුළින් දෙවියන් වහන්සේගේ කැඳවීම තිබෙනවා. තිමෝතිව පාවිච්චි කරන්න. ඉතින් තිමෝතිට පවුල්තුමාම ලියලා මේ ලිපි ලියන්නේ කොහොමද පාස්ටර් කෙනෙක් සභාවක් බලා ගන්න ඕනේ, කොහොමද දේවල් කරන්න ඕනේ, මොන වගේද. ඉතින් විශේෂයෙන් තරුණ ඒ කාලේ ගත්තොත් එහෙම අවුරුදු දැන් යුදෙවක් අවුරුදු 30ක් පස්සේ තමයි සේවයකට කැඳවන්නේ. ඔව් ආලේප කරන්නේ එතකන් ඒ පුද්ගලයා එන සේවයටවත් දෙයක් කරොත් කවුරුත් එක පිළිගන්නේ නැහැ ආවදී. අද කාලේ සමහර වෙලාවට තරුණ කෙනෙක් ආවම අපි හිතනවා මෙයා මොනවද දන්නේ, මෙයා තාම තරුණයි, තාම ජීවිතේ කාලාන්තරයක් ගිහිල්ලා නැහැ, අත්දැකීම් අඩුයි, ඒ වගේ සමාජයක දෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය එහෙම නැහැ. දෙවියන් වහන්සේ තෝරගන්න අය ඉතා වයසින් අඩු අය වුණත් දෙවියන් වහන්සේ අරගෙන දෙවියන් වහන්සේ පාවිච්චි කරන එක දෙවියන් වහන්සේ තෝරන එක. ඒතකොට තිමෝතිට තීතස් හැබැයි තිමෝති තරම් ලාබාලව හිටියේ නෑ. නමුත් චුට්ටක් තිමෝතිට වඩා වයස්ගතව හිටපු කෙනෙක්. එයාව ක්‍රීට් කියන ප්‍රදේශයකට පවුල්තුමා යවලා පාස්ටර් කෙනෙක් ඇටියට ගිහලා ඒ සභාව බලා ගන්නයි. එතන ඒ සභාවට අනුශාසන අවවාද සහ ඒවල එන වැරදි ගැන්වීම්, වැරදි දේවල් මික්ස් කරන්න හදනවා. ඒ දේවල් ගැන තමයි විස්තර දෙන්නේ. ඉතින් තිමෝති තරුණ නිසා අපි කියමු දැන් අපි තිමෝති පොතේ අපි හොඳටම අපි නිතරම පාවිච්චි කරන දෙයක් තමයි දෙවියන් වහන්සේ අපිව ප්‍රේමයෙන් සහ බලයෙන් ඉක්මවීමේ ආත්මයක් දුන්නා නිසා අපිට බය දුකමේ ආත්මයක් අපිට දුන්නේ නැහැ කියලා අපි නිතරම අපි යාඥා කරද්දී අපි කවරේ කෙනෙක් දිරිමත් කරන්න ශක්තිමත් කරන්න අපේ කටේම පාඩමින් තිබෙන පදයක්. ඉතින් ඒක ඉතින් ඒක මේ අපි දන්නවා ඒ පාවුල්තුමා ඒක ලියන්න හේතුව තිමෝතිට ලිව්වේ දැන් අපි බයිබලේ ගත්තොත් එimhe බයිබලේ සන්දර්භයක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කොන්ටෙක්ස්ට් එක කිව්වොත් එimhe ඒ වෙලාවේ කොහෙද මේක සිදු වුනේ, කොතනදීද, මොන අවස්ථාවකදීද, මොන වගේ අවස්ථාවක්ද, මොන වගේ ඉන්සිඩන්ට් එකක්ද එතන උනේ, කවුද ඒවට සම්බන්ධ වුනේ කියලා කොන්ටෙක්ස්ට් එකක් එහෙම නැත්නම් සන්දර්භයක්. නමුත් ඒ සන්දර්භය අපි අරගෙන තමයි අපේ ජීවිතේ එළිදරව්වක් හැටියට ශුද්ධාත්මයන් වහන්සේ අපිට ඒවයින් එළිදරව් දෙනවා. දැන් තිමෝති පාස්ටර් තිමෝති ඇවිල්ලා සභාවේ සේවය කියන මිනිස්ටර් කරද්දී ඉස්සරහා පේලියේ වැඩිමහල්ලෝ වාඩි වෙලා ඉන්නවා. වැඩිමහල්ලෝ වාඩි වෙලා කියන්නේ ඒ කාලේ වැඩිමහල්ලෝ කියලා කිව්වම වයස්ගත කොණ්ඩේ හිදිච්ච වැඩිමහල්ලෝ. ඒතකොට තිමෝති බය වුණා මම ලාබාලයි මම කියන දේවල් මේගොල්ලෝ පිළිගනින්ද, මේගොල්ලෝ මාව තාම එක්සෙප්ට් කරන්න සමහර අය ලෑස්ති නැහැ. ඉතින් මම තාම තරුණ නිසා කියලා. ඉතින් එයා අප්සෙට් වෙලා බය වුණා.
ඉතින් පාවුතුමාට කිව්වම පාවුතුමා ඒක ශක්තිමත් කරන්න තමයි කියන්නේ ඔබට ප්‍රේමය සහ බලයේ ආත්මයක් මිසක් මේ ඉක්මවීමේ ආත්මයක් මිසක් බය අඩුකමේ ආත්මයක් නෙවෙයි කියලාවල ඒ සන්දර්භය එතන තිබිච්ච සන්දර්භය තමයි ඒ දේ. ඔහු බය වෙලා ඒගොල්ලෝ මම කියන දේ පිළිගනීද ඒවා මගේ දේශනාවල් අහයිද ඒගොල්ලෝ මොකක් කරයිද කියන දේ ශක්තිමත් කරන්න තමයි ඒ. ඉතින් අප අද ඒ දේ අපි රෙවලේෂන් එකකට අරගෙන අපි අද කාලේ අපිට තියෙන ප්‍රශ්න කරදර පීඩාවලදී අපි ඒක යූස් කරනවා දෙවියන් වහන්සේ වාට දුන්නේ මේ බය අඩුකමේ ආත්මයක්වත් මේ නෙවෙයි මේ ප්‍රේමයේ සයික්මවීමේ ආත්මයක් නේ. ඉතින් බය නැතෝ ඉන්න කියලා අපි ඒක යූස් කරනවා ශක්තිමත් කරන්න. ඉතින් මේ වැනි අනුශාසන අවවාද දීලා කොහොමද පාස්ටර් කෙනෙක් කරන්නේ කියලා. ඉතින් මේක පාස්ටර් ලෙපිස්තල් කියලා ගන්න ගොඩක් වෙලාවට පාස්ටර්ස්ලාට වෙනම මේ දේවල් ගොඩක් ගැඹුරින් ඒගොල්ලෝ ඉගෙනගෙන මේ සභාවන් බලා ගන්න පාලනය කරන්න ඒ දේවල් ඇදහිලිවන්තයෙක් කොහොමද හරි මගකට ගේන්නේ. ඊටපු ඇදහිලිවන්තයෙක් ආපහු වෙනස් වෙලා වෙන මාර්ගයට යනවා නම් චුට්ට තේරෙන පාසද මෙයා වැරදි ට්‍රක් එකකට දැන් වැටලා යන්නේ ආව ආපහු ඒ හරි මගකට ගේන්නේ. මේ දේවල් මේ පොතින් අපිට ගොඩක් අපි දකින්න ලැබෙනවා. ඉතින් එතකොට පාස්ටර් එපිස්ටල් එතනින් පොත් තුනක් අපි ඉවරයි. එතකොට එතනින් සමානව එතනින් පොත් 14 අවසන් වෙනවා පාවුල්තුමාගේ ලිපි ලියුවා. දැන් අපි ඊළඟට එනවා ජෙනරල් එපිස්ටල්ස් පොදු ලිපි. අපි ඉස්සෙල්ලාම බලවන අපි පාවුල්තුමාගේ ලිපි 14යි පොදු ලිපි 7ක් තිබෙනවා. ඊළඟට අපි බලන්නේ පොදු ලිපි. අපි පටන් ගන්න යාකෝබ් 1 පේත්‍රුස් 2 පේත්‍රුස් 1 යොහාන් 2 යොහාන් 3 යොහාන් සහ ජූඩ් පොත තමයි පොදු ලිපි. දැන් පාවුල්තුමාගේ ලිපිවල අපි දක්වන්නේ එයා හැම වෙලේම ඒ යවන කෙනාට ඇඩ්‍රස් කරේ. කොලොස්සි, එපීස, ගලාති, පිලිප්පි, එතකොට හේබ්‍රෝ වරුන්ට ඒ වගේ ඔව් ඇඩ්‍රස් කරේ ඒ යවපු කටි කොරින්ති, 2 කොරින්ති, තෙසලෝනික මේ ඔක්කොම ඒගොල්ලන්ට. නමුත් පොදු ලිපි වල ඔබ බලන්නේ ඒ ලිපි තමයි. නමුත් ඒ ලිපියේ ඇඩ්‍රස් කරපු එක නෙවෙයි ඒ පොතේ ලිපි යන්නේ. ඒක ලියපු කෙනාගේ නමින් තමයි පොදු ලිපි යන්නේ. ඉතින් අපි පළවෙනි පොත යාකෝබ්ගේ පොත බලමු. යාකෝබ් පොතේ අපි පළවෙනි පරිච්ඡේදය අපි බැලුවොත් එම දෙවියන් වහන්සේගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් වූ යාකෝබ් විසින් විසිර සිටිනා වූ ගෝත්‍ර 12කට සුභ සිද්ධ වන ලෙස ලියා එවන වගනම් කියලා තමයි පටන් ගන්න. එතකොට මේ කාටද මේ ලියන්නේ? ගෝත්‍ර 12කට කියලා කියන අපි බැලුවානේ අපරණ කිවිස්මේදී ගෝත්‍ර 12ක් මේ කානාන් දේශයට ආවම මෙයා බෙදලා දුන්න ගෝත්‍ර 12ට. එතකොට ලෙවි ගෝත්‍රයට වෙනම කොහොමද දුන්නේ කියලා මේ ලෙවිටිකල් සිටි 48 කියලා අපි බැලුවේ එක. එතකොට මේ ලියන්නේ යුදෙව්වන්ට විසිරී සිටින යුදෙව්වන්ට. එතකොට විදේශගතව විසිරී සිටින යුදෙව්වන්ට තමයි මෙයා ලියන්නේ. එතකොට මේ කවුද? මේකත් සුභාරංශක නෙවෙයි ලියන්නේ. ඕල්රෙඩි ක්‍රිස්තුස් වහන්සේව පිළි අරගෙන ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉන්න යුදෙව් කිතුණුවන්ට තමයි ඔව් මේක ලියන්නේ. ඉතින් යාකෝබ් පොතේ අපි බැලුවොත් එහෙම James, the half brother of Jesus. Jesus වහන්සේගේ half brother කියලා කියන half brother කියලා අහුවොත් එම සමහරට බාහිර මොකද්ද මේ half brother කියන තේරුම? අපි half brother කියලා අපි ගුවොත් එම සමහර වෙලාවට එක අම්මා කෙනෙක් කියන්නේ අම්මා එකයි නමුත් වෙනත් පියෙක්ගේ පුතෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාත්තා එකයි නමුත් වෙනත් අම්මා කෙනෙක්ගේ පුතෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි දෙයක් තමයි half brother කියලා කියන්නේ. Not a believer during Jesus' earthly ministry. Jesus වහන්සේ මේ පොළවේ උන්වහන්සේගේ අවුරුදු 33 සහ 3මාර කාල සේවය තුළදී ඊටු වෙලාවේදී පිළිගත්තේ නැහැ ජේසුස් වහන්සේව. ඒගොල්ලෝ ඔබ දන්නවනේ ජේසුස් වහන්සේ තනක ලියනවා මේ තමන්ගේම රටේ තමන්ගේම නගරේ නැත්තම් තමන්ට ස්ථානයක් නැහැ නිවසය පිළිගන්නේ. නමුත් පිටස්තරින් තමයි කට්ටියනේ. ඒ වෙලාවේදී ඔව් පිළිගත්තේ නැහැ මේ දේවල් එකක්වත් විශ්වාස කරේ නැහැ. Present in the upper room on the day of Pentecost. Present that down. අපි බලවන්නේ ක්‍රියාපොත බලද්දී අපි පළවෙනි පරිච්ඡේදයේ 120 දෙනෙක් ඉන්දියා මේ පෙන්තකොස්ත දවසට මේ ශුද්ධාත්ම බෞතිස්මය ලබා ගන්න ඒ ඊටපු 120න් මෙයා තිබලා තියෙනවා ඒ කට්ටිය අතරදී පෙන්තකොස්ත දවසේ. Become the pastor of the church at Jerusalem. Jerusalem ඊටපු සභාවේ pastor කෙනෙක් හැටියට තමයි ඔහු වැඩ කටයුතු කරේ. මේක ලියන ඔහු පිලර් එකක් වගේ නිකන් කණුවක් වගේ චරට strongly
චරිත ශක්තිමත්ව මේ දේවල් කරේ. ජේසුස් වහන්සේ ඉන්න කාලේදී ඔය පිළිගත්තේ නැහැ බිලිව කෙනෙක් නෙවෙයි. නමුත් මේ දේවල් ඔක්කොම සිදු වුණාට පස්සේ බලන්න කොච්චර වෙනසක් ඇති වෙනවද කොච්චර දේවල්ද කියලා නේද? ඔව් විතර පිළ එකක් වගේ. Return to Jewish Christians somewhere between AD 50 to 60. මම ඔබට කිව්වා Jewish Christians ලාට ලිව්වේ ක්‍රිස්තු වර්ෂ 50 සහ 60 අතර තමයි ලියවිලා තිබෙන්නේ. A very practical book emphasizing the conduct of a believer and the connection between faith and works. මේක තනිකර තිබෙන්නේ ඇදහිල්ල තිබුණාට හොඳයි මදි ක්‍රියාව තිබෙන්න ඕනේ. ක්‍රියාව නැති ඇදහිල්ල මලානිකයි මැරිලා death works. ඉතින් මේකේ තියෙන practical ගැන තමයි ගොඩක් ලියන්නේ. It's a very practical book emphasizing the conduct of a believer and the connection between faith and work. කොහොමද ඇදහිල්ල ක්‍රියාවට නගවන්නේ ක්‍රියාවට කරන්නේ. අපි කිව්වට විතරක් මදි. දේවල් කරන්න ඕනේ. කෙනෙකුට මේ කාලෙදී කොවිඩ් කාලෙදී ගොඩක් අයගේ රස්සාවල් නැති වෙලා අන්තිමට වැටුත් නැහැ ආදායමක් නැහැ. අපිට තේරෙනවා යාට කණ්ඩ සල්ලි නැහැ කියලා වල ගෙදර. නමුත් අපි යාඥා කළා විතරක් ඉඳලා මදි. අපි අනේ ස්වාමීන් සපයන්න මේ පුත්කල බ්‍රද මං වාට යාඥා කරන්න බය වෙන්න එපා. දෙවනාස් වාට සපයයි හරි. එහෙම නෙවෙයි. මාගාව මොනවද තියෙන්නේ? මාගාව හාල් පැකට් 5 කිලෝ දෙකක් ගෙනලා තියෙනවා. එක පැකට් එකකුයි ගෙදර තියෙන පරිප්පුටිකුයි මොනවද තියෙන්නේ දාගෙන ගිහිල්ලා දෙන්න ඕනේ යාට. නැත්නම් මුදලින් දෙන්න බැරි නම් ගෙදර තියෙන කුළු බඩු මම මේම සතියට ගෙනාපු හරි මාසෙට ගෙනාපුවම මොකක් හරි පුළුවන් දෙයක් මම දාගෙන ගිහිල්ලා දෙන්න. අන්න ඒ වගේ දෙයක් තමයි. තියෙනවනේ ප්‍රැක්ටිකලි කරනවා යාඥා කරාට මදි. කරන්න බැරි නම් ප්‍රශ්නයක් නෑ දෙවියන් වහන්සේ ඒක දකිනවා ඔබගේ හදවත. නමුත් සමහර අපි තියාගෙන අපි ඉනිෂියේටිව් එකක් ගන්නෙ නෑ කරන්න. අපි නිකන් යාඥා කළා විතරක් ඉන්නවා. එහෙම කරන්න එපා. දෙවියන් වහන්සේ තුළ ඔබට යමක් කරන්න පුළුවන් නම් ඔබට යමක් දෙන්න පුළුවන් නම් කියනවා නම් සල්ලි දෙකක් තියෙනවා නම් එයාට නෑ කියලා තේරෙනවා නම් දෙන්න. මේ කාලේ කෝට් එකක් නෑ එයාට සීතල වැඩි නම් දෙන්න පුළුවන් නම් දෙයක් දෙන්න. ඒ වගේ දෙයක් ඔබගේ මගේ ජීවිතයේ ඇදහිල්ල තිබුණ තමයි ඒක ප්‍රැක්ටිකලි තුන්වහන්සේට අපි පෙන්වන්න ඕනේ කරන්න ඕනේ අපේ ජීවිතේ. ඊළඟට අපි එනවා පේත්‍රුස් පොතට. 1 පේත්‍රුස් සහ 2 පේත්‍රුස් මේ දෙකත් එකට සම්බන්ධ කරලා අපි බලන්න යන්නේ. අතුරුරයම පේත්‍රුස් අපි දකිනවා පළවෙනි පරිච්ඡේදයේ සහ දෙවෙනි පදයේ කියනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතය වූ පේත්‍රුස් විසින් පෙන්තියස්ද ගලාතියේද කප්දෙහිද ආසියාවේද බිත්නියේද විසිර ගොස් විදේශීව සිටින්නා වූ ආත්මයන් වහන්සේගේ පිරිසිදු කිරීමෙන් කීකරු වීමටත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත් පිය වූ දෙවියන් වහන්සේගේ පෙර දැනගැන්මෙන් ප්‍රකාරයට තෝරාගනු ලැබුවන්ට ලියා එවන වගනම් අනුග්‍රහයෙන් සමාදානයෙන් නුඹලාට වැඩි වේවා කියලා. එතකොට ඔය ලියන්නේ එතනත් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත ක්‍රිස්තුස් වහන්සේව දන්න විසිර ගොස් විදේශීව සිටින සියලු දෙනාට ඒ තැන් කීපයක් ඔය ලියනවා. එයා ඊට පස්සේ මම මේ ලියලා එවන කියලා තමයි ඒක ලියන්නේ පටන් ගන්නෙ. One of the original 12 apostles of the Christ and a member of the inner circle of disciples closer to Jesus Christ. ඔබට මතකද අපි බැලුවා තුන් දෙනෙක් යේසුස් වහන්සේත් එක්ක ඉන්න සර්කල් එකේ හිටියා. යේසුස් වහන්සේ හැම වෙලේම අරගෙන ගියා එක්සිට් වුණා. එයාත් එක්ක එකඟ වුණා. ඒ හිටපු කෙනෙක්. එතකොට යේසුස් වහන්සේගේ හිටපු ගෝලියෝ 12 දෙනාගේ ඔරිජිනල් ගෝලියෝ 12 දෙනාගේ එක්කෙනෙක් තමයි. හරි. දැන් අපි අනිත් අය 12 දෙනාගේ එක්කෙනෙක් නෙවෙයි. ඒකයි වෙනම සඳහන් කරන්නේ. එතකොට හිටපු 12 දෙනෙක් සහ ඉන්න සර්කල් එකේ හිටපු closest to Jesus. ළඟින්ම හිටපු ඔබට මතක ඇති යෝහන් Andrew and Peter. The Galilean fisherman who is described as an impulsive, selfish, ascetic, vacillating and a natural leader. මොනවද වෙන්නේ? ජේසුස් වහන්සේගේ කුරුස පූජාවට කලින් කොහමද පේත්‍රුස් මොනාරි දෙයක් කියන්න බෑ මේ මම මැරෙනවා කියමු ස්වාමීනි ඔබ වහන්සේ මැරෙන්නේ ඔබ වහන්සේට මැරෙන්න දෙන්නේ නැහැ මම මැරෙනවා ඕන එකට පනිනවා ඕන එකට තල්ලා දෙනවා ටට්ටක් ගාලා ඒක මොකක්ද එතන කිව්වේ මොකටද ඒක කිව්වේ කියලා මේ දැනගන්න ඉස්සෙල්ලා පනලා දුන්නා ඒ දීපලාද ජේසුස් වහන්සේ කියන පලයන් සාතන් පස්සට කියලා වල අන කරලා මේ දාන පේත්‍රුස්ට අන්න ඒ වගේ අර තමන් යන්න ඕනේ තමන් දේවල් කරන්න
නෑ නෑ මං කරන ඔබ වහන්සේට මැරෙන්න දෙන්නේ නැහැ කියලා ඔය වගේ අපි කියනනේ සිංහලෙන් පැනලා දෙනවා කියලා හැම දෙයකටම පැනලා දෙන්න එපා කියලා. අන්න ඔය වගේ ස්වභාවයක් ඔය වගේ ගතියක් තිබිච්ච පුද්ගලෙක් තමයි. හැබැයි හරි නැචරල් ලීඩර් කෙනෙක් ඇටියට කරා. ඉතින් spokesman for the 12. හරි. දැන් ඔය වගේ දැන් ඊළඟට denied Jesus but was deeply repent. ඔබට මතකයි කියලා නෑ මම කරන්න ස්වාමීනි කියලා අන්තිමට කිව්වම තුන් පාරක් ජේසුස් වහන්සේ කිව්වා වගේ ජේසුස් වහන්සේ මං අඳුරන්නේ මං දන්නේ මේ පිස්සුද මං අඳුරන්නේවත් මොනවද මේ කියවන්නේ කියලා කිව්ව පුද්ගලයා හැබැයි පස්සේ තාමත් deeply repent වුණා. හරිම මේ කනගාටු වෙලා පසුතැවිලි වෙනවා. සැබෑ පසුතැවිල්ල යූදස්ගේ පසුතැවිල්ල නෙවෙයි. මේක රියල් පසුතැවිලි වුණා. Itin was presented with the 120 in the upper room on the day of Pentecost. ඔබ දන්න අනිවාර්යයෙන්ම දෙනිතන පෙන්තකොස් දවසේ 120 දෙනාගේම පේත්‍රුස් එතන සිටියා. එතකොට පේත්‍රුස් අපි කුරුස පූජාව තුළින් කුරුස පූජාවට වෙනකම් ඔබ දන්නවා දැක්කේ අපි කතා වුණා නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැටියට දැක්කේ. නමුත් පාවුල්තුමා දැක්කේ මලවුන්ගේ නැගිට්ට උත්ථාන වූ ක්‍රිස්තුස් වහන්සේ හැටියට. නමුත් පේතෘතුමා තුළින් වෙනසක් ඇති වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාවෙන් පස්සේ අර තිබිච්ච impulsive selfishness hesity ඔක්කොම වෙනස් වෙලා මොකද කරන්නේ? ඒ පෙන්තකොස්ත දවසේදී මේගොල්ලෝ අන්‍ය භාෂාවෙන් කෑගාලා යාඥා කරා. උඩුමහල් උඩ නැද්ද? එතන හරිම සයිලන්ට් තැනක්. ඒ යට පල්ලෙහා තමයි දාවිත් රජතුමාව වලලා තියෙන්නේ. ඉතින් මේ මංගලයට ආපු අය මංගල්‍ය ඔක්කොම ඉවර වෙලා සේරම කරලා දාවිත් රජතුමාගේ ඒ වලලපු ඒ සෝන් ගාවට ඇවිල්ලා එතනත් මෙයා කරලා දුක් වෙලා අඬලා මේවා කළා නේ. එතන හරි සයිලන්ට් තැනක්. සයිලන්ට් තැනදී උඩ එකපාරට හයියෙන් අන්‍ය භාෂාවකින් කෑ ගහද්දි මේගොල්ලෝ එකයි කිව්වේ මේ අක්කම බීලා මේ උඩ පිස්සු කරනවා මේ මෙතන මේ වගේ තැනක වගේ කරන්න වටිනවද කියද්දි තමයි පේතෘතුමා එළියට මේ ඩනෙලෙන් එළියට දාලා කිව්වේ ඕ මෙන්න අපි බීලා නෙවෙයි කියලාවල තුන්නා දේශනාවක් 3000 යුදෙවන් 3000 ගැලවුවා. අන්න දෙවියන් ජේසුස් වහන්සේ වෙනස් කරපු ඇති පේතෘතුමා impulsive selfishness hesity regulating ඊටපු ඒ පුද්ගලයාව සම්පූර්ණයෙන්ම ජේසුස් වහන්සේ අනිත් පැත්ත බැලුවා. ඔබගේ මගේ ජීවිතය අද අපි මොන වගේ පසුබිම් වල ආවද මොන දේවල් තුලින් ආවද ඔබයි මා හිතුවද කවදාකවත් මේ වගේ අපි මුණ ගැහි මේ වගේ දේවල් කරලා කියලා කීදත් නෑ. ක්‍රිස්තුස් වහන්සේ බලවන්තයි. උන්වහන්සේ අපේ ජීවිතේ කරපු පුදුම දේවල් ඔබට මට හිතා ගන්න බැරි දේවල් උන්වහන්සේ කරන්නේ. උන්වහන්සේ විශාල වූ දෙවියන් වහන්සේ. අපි සීමාකාන්ත නරක කිසිම දෙයකට උන්වහන්සේ ඔබ කොච්චර විශාල දෙයක් දකින්නවද ඔබගේ ජීවිතේ බලවත් කරන. ඊළඟ දේශනාවේ 5000ක් ගැලවුම් ලැබුණා. කොහොමද? මේ හැම දෙයකටම පැනලා දීපු හැම දෙයකටම කට දාන මේ ලීඩර් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ පාවිච්චි කරපු. ඉතින් ඒ වගේ උන්වහන්සේ වෙනස් කරලා බලවත් විදිහට පාවිච්චි කරා. Persecution grew in Jerusalem. Peter traveled extensively through Palestine, Samaria, Antioch, Corinth, Asia, and eventually Rome. දැන් persecution එක කියන්නේ පීඩාව උඩරිම යනවා. ඔබ දන්නවනේ ඒ කාලේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් කළා මේක නවත්තන්න ඕනේ කියපු එක නැවතුනේ නැහැ. දැන් මේක වැටි වෙලා සභාව පටන් අරගෙන යද්දී පීඩා කාලේ තුලදී යනවා කොහෙද? පැලස්තීන් වලට, සමාරියට, ඇන්ටියොක් වලට, කොරින්තියට, ආසියානු රටවල් වලට සහ රෝමයට ගිහිල්ලා ඔහු සේවය කරන සුභාරංචි ප්‍රකාශ කරනවා. තාමත් ඒ කියන්නේ පුදුම විප්ලවයක් බලවත් දෙයක් ඔහු කරා. අන්තිමට Peter was executed in Rome by crucifixion under Nero's persecution about AD 64. ඒ බයිබලයේ ලියලා නැහැ. නමුත් ඉතිහාස පොත්වල තියෙනවා. ඔහු මොකද කරේ? ඒ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ගැන පුදුම විදියට දේවල් කරලා උන්වහන්සේක සුභාරංචි කරන්න පුළුවන් ඔක්කොම කළා. ඔහුව දැන් කුරුසපත් කරද්දී කිව්වා මගේ ස්වාමියා වගේ මාව කුරුසපත් කරන්න එපා. ඒක අවනම්බුවක්. ඒක මගේ ස්වාමියාට කියලා අනිත් පැත්තට මාව කුරුසපත් කරන්න කියලා ඔළුව කියන්නේ පල්ලයට දාලා කකුල උඩට දාලා ඔහුව කුරුසපත් කළා තමයි ඔහු මැරුවේ. ඔබට මතකද මම කිව්වා යෝහන් තුමා විතරයි කිසිම කියන්නේ ස්වභාවිකව මැරුණේ. අනිත් ඔක්කොමලාව මේ විදියට බෙල්ල කැපුවා කුරුසපත් කරා දේවල් කරේ. ඉතින් ඔහුව written to encourage the church to remain strong in spirit despite severe persecution by the Romans. Peter mentioned 16th time in the epistle. Written to encourage the church to remain strong
in spite severe persecution by the Romans. Peter Batalagin Gilamakada, Kriya, Dakinado Sini Parichede, Silakakarama, Savakatula Yaknakara, Devuti Kavilla, Solovala Tivaram, Solovala, Kalavala Ginava, it was so Maranda, classical Titi, Eretrajutumava, Devuti Kavilla Pahardila Marano, it in Mevagi, persecution mega Dikatamagia, Katia Marana, Turkarana, Tede. ඕකේනවා ශක්තිමත්ව යන්න ස්ට්‍රෝන්ග්ලි යන්න කියලා 16 වතාවක් ඕ ලියනවා ඔගේ ලිපියේම. දෙක පේත්‍රුස් written to the same church as its first epistle probably from Rome about 63 or to 64. ඒ කියන්නේ 64 දිනේ ඔව මේ කුරුසපත් කළා කියලා කියන්නේ එතකොට ඒ කාලේ ලඟ වෙද්දි තමයි දෙක පේත්‍රුස් written to warn the churches of false teachers and unscriptural doctrine. හරි ආයත අපි දකිනවා වැරදි ගුරුවරයෝ වැරදි ඉගැන්වීම් සභාව ඇතුළට එන unscriptural මේක මම ඔබට කිව්වා වගේ it is not in line with the scripture with the Bible, so that is unscriptural. So ඒ doctrines අපි බාරගන්නේ අපි පිළිගන්නේ අපිට එපා අපි ගන්න හැම වෙලේම අපි scripture එක්කම compare කරලා බලන්න ඕනේ බයිබලේ මොනවද මේ ගැන කියන්නේ WWJD, what would Jesus do? WWJD, what would Jesus do? අවස්ථාවක් පැමිණුණා ප්‍රශ්නයක් ආවා පීඩාවක් ආවා යම් කිසි කරදරයක් වුණා ඒ අවස්ථාවේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හිටියානම් මොනවා කරයිද what would Jesus do WWJD ඒ වගේ වෙලාවක අපිට ටක් ගාලා එක මතක් වෙනවා නම් එයා හිතන මොනවා වගේ දෙයක් කරයිද ඕකේ ටක් ගාලා බලමු අපි මොනවද කරන්නේ අපි ළඟම ඉන්න pastor අපේ pastor call කරන pastor මෙම් issue එක මොකද කරන්නේ ඒතර pastor advice කරයි scripture එකකින් දෙවියන් වහන්සේ තුළ පුතාවා කරන්න ඕනේ මේ දේ තමයි කියලා. I think unscriptural doctrines false teachers වැරදි ඉගැන්වීම් එනවා නම් හැම වෙලේම refer කරන්න මම කියන දේවල් උනත් ඔබ බලන්න බයිබලෙ ගිහලා ඇත්තට මේ කියන්නේ බොරුද මේ කියන්නේ නේද කියන්නේ හරිද කියලා හැම වෙලේම refer කරන්න. ඉතින් බයිබල් පදයක් අරගෙන අපිට කිව්වොත් එහෙම කියලා ඉතිහාසයෙන් ගන්නද මේ පාඩම ගොඩාක් information තියෙන්නේ මේ දේවල් ඔබ විශ්වාස කරන්න නැහැ කියලා නෑ. නමුත් මේ පාඩමේ තියෙන information නමුත් හැම වෙලේම scripture එකකින් අපි දෙයක් අරගෙන කතා කරද්දී අර දෙවිය ජනතාවගේ පාවුතුමා දේශනා කළා ගියාට පස්සේ ගිහලා බැලුවා මේ ඔක්කොම ඇත්තද බොරුද scriptures වල තියෙනවද මේ දේවල් මෙහෙම කියලා තියෙනවද කියලා හැම වෙලේම refer කරන්න. ඒක තමයි warns of false prophets, false teachers and damnable heresies කියලා. Warns of false prophets. මම ඔබට කියවනේ false prophets ජේසුස් වහන්සේ පස්සේ කාලෙක මාගේ නාමයෙන් බොරු ප්‍රොෆෙටවරු නාගතවරු ඒ කියලා ගුරුවරු ඇවිල්ලා උගන්වන්නේ බොරු දේවල් කියලා. ඉතින් ඒවා සහ damnable heresies කියලා කියන්නේ හරි භයානක දෙයක්. ඒක ස්ක්‍රිප්චර් එකම අරගෙන ස්ක්‍රිප්චර් එකම පොඩ්ඩක් වැරදි දෙයක් මික්ස්ටර් කරලා දෙන එක. එතකොට ඔබ කියනවා නෑ වෙන්න බෑනේ. යා බයිබලෙන් අරන් පෙන්නුවේ. යා බයිබලෙන් කතා කරේ. එතකොට වැරදෙන්න විදියක් නැහැනේ. එතකොට ඔබයි මාවයි කන්ෆියුස් වෙනවා මේක. ඒ වචනේ තිබෙනවා යම් කිසි ඇත්තටම කිව්වොත් එහෙම නිකන් හරි මොනවද කියන්නේ damnable heresies කියලා කියන නිකන් sexual context එකක්. ඒ කියන්නේ නිකන් ඒ කතා කරද්දී කියන හරි ලස්සනයි බ්‍රදර් ආ දන්න අහගෙන ඉන්න ඕනේ. යා මෙයා කරන වෙලාවෙදී හරි ආසයි අහගෙන ඉන්න හරිම අවධානය එහෙම කියලා. ඒ කියන්නේ නිකන් අර honey dripping lips වගේ. අපි ඒ හරි damnable heresies කියලා කියන්නේ ඒගොල්ලෝ කතා කරන හරිම මේවා විදියට වාව හිත හද ගන්න විදියට දේවල්. ඒකට අපි ඇදිලා යනවා ඒකට. අපි දන්නේ නැහැ. ඊට පස්සේ ඒ වැරදි ගැන්වීමට ඒ false teacherට අපි නිකම්ම අහුවෙලා ඉවරයි. අපි දන්නේ නැහැ. ඒකට එයා වෝන් කරනවා ඇලර්ට්ලි ඉන්න. පරිස්සමෙන් ඉන්න මේ දේවල් ක්‍රිස්තුස් වහන්සේගේ දේවල් වලින් ඈත් වෙලා යන්න එපා කියලා. ඊළඟට අපි එනවා Jude, book of Jude. Jude was the brother of James and half brother of Jesus. එයා තමයි Mark ඔබ ඒකේ scripture reference එක තියෙනවා Mark 6 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඒ Jude ගැන කියන්නේ. Jude was the brother of James and the half brother of Jesus. Jude did not believe Jesus until after Jesus was resurrected. එයාත් ඒ වගේ අර James වගේ හරි Jacob වගේ මේ එයාත් විශ්වාස කරගෙන until he is resurrected. Gathered with 120 believers on the day of Pentecost. එයාත් එතකොට 120 දෙනාගෙන් ඇතුළේ යත් හිටියා. False teachers and infiltrated the church, denying the lordship of Jesus and giving license to sin.
ඔහුගේ පොතේ ඔබ බැලුවොත් එහෙම ඔහුත් අවවාද කරනවා බොරු ගුරුවරු එතකොට false teachers inflated the church බොරුවට සභාව විකෘති කරලා පෙන්වන එක සභාව දේවල් සහ denying the lordship ඒ කියන්නේ ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ නෙවෙයි කියලා මිනිස්සු ප්‍රතික්ෂේප කරන තත්යකට සමහර වෙලාවට බොරු ඉගැන්වීම් ගෙනල්ලා ඔබ වයි මාවයි බෙන් කරන්න පුළුවන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය කළා සහ පව් කරන්න ලයිසන්ස් දෙනවා කියලා. කියන පව් කරන්න නෑ ඒක ගානක් නෑ ඒක කරාට අප්සෙට් එකක් නෑ අපි හැමෙලෙම අපිව කියලා සැටිෆයි කරන නෑ ඒකට කමක් නෑ දිවැන් වාසුණක් දන්නවානේ දකින්නවානේ කමක් නෑ ඔබ ආයේ වෙලාවේ කරාට කියලාවල අපි අර අවසර දෙනවා පව් කරා කමක් නෑ ඔයත් කිව්වනේම කියලා. එහෙම බෑ. බයිබලයේ කියනවා පොඩි බොරුව ලොකු බොරුවක් කියලා නෑ බොරුවම තමයි. හරි පොඩි බොරුවක් නෑ කිව්වේ කමක් නෑ කියලා අපිව හදාගෙන සැටිස්ෆයි කරගන්නවා. දැන් එහෙම නෑ බොරුව නම් බොරුව තමයි ඒක. හරි ඒක එහෙම නෑ. මේ ඒ වගේ සමහර වෙලාවට අපි කියනවා ගානක් නෑ ඔබ ගණන් ගන්න එපා ගානක් නෑ එහෙම කියලා. එහෙම කරන්න බෑ. දෙවියන් මාස්කුල ඇත්තටම. ඔව් නෑ නෑ කමක් නෑ. බෙල්ල ගහලා ගියා සත්‍ය කියන්න දෙවියන් මාස් වාගෙන හිටගන්න. Lord will stand with you. අනිවාර්යයෙන් ඔබට ජයග්‍රහණය හම්බෙයි ඒක මොන වගේ අවස්ථාවක වුණත් සමාජයට මේක කිව්වොත් ඉවරයි මගේ මුළු ලයිෆ් එකම කියලා හිතුවොත් ඒත් ඔබ ඇත්ත කතා කර දෙවියන් වහන්සේ ඔබ සමග හිටන් ඉන්නවා ගොඩක් එක්ස්පීරියන්ස් වෙනවා මගේ ජීවිතේ බලවත් මිනිස්සු සිංහා වගේ කොරෝගෙන කෙන පැනගෙන කේන්තින් ආපු මිනිස්සු ඇත්ත කියපු ගමන් පූසෝ වගේ ගාලා ගිහලා ඇයි ඒ ඔයාගේ තියෙන අවංකම සහ දෙවියන් වහන්සේවත් එක්ක හිට ගන්නවා කියන ඒ පොරොන්දුව අනිවාර්යෙන් ඔයා ඇත්ත කියද්දි දෙවියන් වහන්සේවත් එක්ක හිට ගන්නවා. ඉතින් ඔව් වෝන් කරනවා පරිසම් වෙන්න. එතකොට කොහොමද මේ false teachers ලාගෙන් අපි කොහොමද බැලකිලා ඉන්නේ? කොහොමද ඒගොල්ලන්ගෙන් බේරිලා ඉන්නේ? මේ වගේ අර කලින් බැලුවා වගේ මේ කියන්නේ honey dripping lips වලින් කතා කරන මිනිස්සු ලස්සනට මවලා පෙන්නලා දේවල් කතා කරද්දී ඒගොල්ලන්ගෙන් අසු නොවි කොහොමද මම බේරිලා ඉන්නේ කියලා තමයි ජෝඩ් පොත නැත්නම් යූදස් නැත්නම් ජෝඩ් යූත් කියන පොතේ ඔබ දකින්න එක පරිච්ඡේදයක් තිබෙන්නේ ඔබට කියවලා තේරුම් ගන්න හැකි. ඊළඟට අපි එනවා යෝහන් තුමාගේ එපිස්ටල්ස්. යෝහන් තුමාගේ එක යෝහන් දෙක යෝහන් සහ තුන යෝහන්. All written about the same time probably mid 80 AD. හරි මතකද අපි බැලුවා අවසානම දීප ලිපිය 100 first century කියලා අපි බැලුවා යෝහන් තුමා ලියුවේ කියලා යෝහන් පොත ඒ අන්තිමට මේකටත් පස්සේ ඕලියලා තිබෙනවා. Written to the Asian churches. ඒ කියන්නේ ගැලවීම බලපු ඔබ මං වගේ born again church එකට තමයි ඔව් ලිව්වේ. born again church එකේ ප්‍රශ්නයක් ඇති වෙලා ඒ නිසා ඒක හරි ගස්සන්න ඔව් ලිව්වා. The first church was written to the church in general. First letter was written to the church in general. Come on. Can born again හැම සභාවකටම පොදුවෙන් ඔව් ලිව්වේ පළවෙනි යෝහන් පොත. The second and third epistle were written as a personal note of counsel and greetings to the elect lady, possibly referring to the church, and Gaius the pastor. එතකොට second and third අපි බැලුවොත් එම second එකේ අපි ලියනවා කිසි කාන්තාවන් කට්ටියකට ලියනවා සහ possibly referring to a church නැත්නම් සභාවකට එහෙම Gaius කියන pastor කෙනෙකුට තමයි තුන්වෙනි ලිපිය ලියන්නේ. First John, අපි බලනවා separation between the church and synagogue was final. දැන් ඔබ දැක්කන ඔබ තමන් කිව්වේ ඒ කාලේ synagogue වල පටන් අරගෙන දිගටම කරගෙන ගිය පොඩි synagogue වල තමයි කට්ටිය රැස් වෙන්නේ 10 15 දෙනෙක් එකතු වෙනවා ඊට පස්සේ එතන යාත්‍රා කරන ඒ වගේ මේ ළඟ තියෙන මේ synagogue මේ තිබුණේ ඒ concept එක තමයි අද ගොඩක් වෙලාවට මේ අපි මුස්ලිම් රටවලට ගියාම අපි දකින්න පල්ලි ළඟ හදලා තියෙන ඒ වෙලාවට නමස්කාර වඳින වෙලාවට තුන් වෙලා පස් වෙලා ඒගොල්ලෝ ඒ ළඟට යන්නේ ඒ වගේ ඒ දේවල් ඉවර වෙලා සභාවන් ලොකු සභාවන් එන තත්යකට false teaching was entering the church. Gnostic was prevented. False teaching was entering the church. Okay. වැරදි ගැන්වීමක් ආයෙත් එනවා. Gnosticism කියලා කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක්ම බුද්ධිමත් උගත්. ඒ නිසා ඒගොල්ලෝ මොකද හිතන්නේ මේ ශරීරයෙන් කිසි වැඩක් නැහැ. ඒ නිසා අපි මේ ශරීරයට වැඩිය මේ අවධානයක් නොදී අපි අනිත් දේවල් වලට තමයි අපි අවධානය දෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ විසින්ම ඒගොල්ලෝ හදාගෙන හිතලා
මවාගත්ත හදාගත්ත යම්කිසි මොනවාද ධර්මයක් මූලධර්මවාදී මූලධර්ම කීපයක් තමයි ඒගොල්ලෝ මේ සභාවට ඇතිලා මික්ස් කරලා මේගොල්ලන්ව වැරදි මාර්ගයට යවන්න මේ තේරුමක් නැහැ මේ දේවල් කරලා වැඩක් නැහැ බොරු වැඩක් මේ දේවල් මේමයි කියලා කන්වින්ස් කරන දේවල් කිව්වම එතකොට ක්‍රිස්තුස් වහන්සේ තුළ ශක්තිමත්ව නැති කිතුණුවෙක් නම් මොකද කරන්නේ? ඔව් ඇත්තටම නම් ඒ බ්‍රද කියන කතාවෙත් ඇත්තක් තියෙනවා නේද? කියලා අපි සමාජ ගොඩක් වෙලාවට කියනවානේ ඔව් නේ යා කියන එකත් වැරදි නෑ එක පැත්තකින් බලාගෙන ගියොත් කියලා අපි සමාජයට එක සංසන්දනය කරන කන්ෆර්ම් කළා සමාජයට ඒ වැරදි ගැනීමකට නැති නොස්ටිකම් කියන මේ ඉගැන්වීමක් සභාවට අපේ සතම පාවුතුමා ලියන්නේ. The epistle were written to counteract false doctrine. එතකොට කොහොමද ඒක මේ counteract කරන්න කොහොමද අපි අඳුරගෙන ඒකෙන් අපි මිදෙන්න කියන එක තමයි මේ පළවෙනි යොහන් ලිපිය යන්නේ. The personal experience of the writer. යොහන් පළවෙනි යොහන් එක යොහන් එකේ සිට හතර දක්වා අපි බැලුවොත් එම the personal experience of the writer. Reality of the eternal life and its certainty. දන්නවා යොහන් තුමා ලිව්වොත් එම අතනදී තියෙන මෙතනදී තියෙන තමයි ලියන්නේ. වාක්‍යානෝ පටන් ගන්නේසට සිටිසේක දෙවියන් වහන්සේ හා සමග සිටිසේක දෙවියන් වහන්සේව සිටිසේක කියලා ලියනවා වගේ තමයි මේ වලත් ලියන්නේ. ඉතින් reality of the eternal life and the certainty. Light and love, deception of God and his character, false doctrines. හරි? Description. Light, love, description of God and his characters, ඊට පස්සේ false doctrine. දෙවියන් වහන්සේ කවුද? දෙවියන් වහන්සේගේ characteristic උන්වහන්සේගේ රූපය කුමක්ද? ඒ වගේ උන්වහන්සේගේ දේවල් සහ වැරදි ඉගැන්වීම් කියන්නේ මොනවාද කියන දේ ඔය එතනින් අරන් පෙන්නනවා. දෙක යොහන් encourage believers to walk in the truth. Encourage believers to walk in the truth. හරි? සබෑ තුළ ගමන් කරන්න කියලා. Warning against deceivers. Warning against deceivers. Reject those who refuse to abide in the truth. අර මම කියන දෙවෙනි පෙර ලේඩිස්ලට කාන්තාව කට්ටියකට ලිව්වේ පොදුවේ සභාවක් වෙන්න ඕනේ කියලා තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ඉතින් ලිව්වේ encourage the believers to walk in truth. ක්‍රිස්තුස් වහන්සේ තුළ ගමන් කරන්න. Warning against the deceivers. ඒ කියන්නේ deceivers කියන්නේ අවිල බොරු දේවල් කියලා ඔබ deceive කරන්න උගන එකක් තමයි ඒ අක්ෂර විසින් එන්න දේවල්. Reject those who refuse to abide in the truth. කවුද? ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න කැමති නැහැ. එයා කොච්චර කිව්වත් අහන්නේ කොච්චර දේවල් කරක් වැඩක් නැහැ. ඉතින් තේරුමක් නැහැ. ඒකෙන් පස්සේ යන්නේ කියලා. සමහර වෙලාවට වෙනස් වෙන්නේ නැති මිනිස්සු වෙනුවෙන් අපි කාලය නාස්ති කරන එක වැඩක් නැහැ. දැන් කාලාන්තරයක් තිස්සේ කාලේ දුන්නා. පාසලේ එක්ස්පීරියන්ස් එක ඇති සභාවක් බලන නිසා නොයෙකුත් විදිහේ පුද්ගලයෝ සභාවක් කියලා කිව්වොත් එම 100ක් හිටියොත් ප්‍රශ්න 100ක් 10ක් හිටියොත් ප්‍රශ්න 10ක් මොකද එක්කිනාට වෙනස් ඒ හැම එකක්ම ඉන්දියා හැටියට හැන්ඩල් කරන්නේ ෆාස්ට්. ඒකට අවශ්‍ය කරන බලය ආලේපේ දෙවියන් වහන්සේට දී තිබෙනවා. ඉතින් ඒකින් ගොඩක් අයව හදලා කොහොමයි ක්‍රිස්තුස් වහන්සේට අරගෙන යන එක තමයි ඔහුගේ වගකීම. ඉතින් ඔය ලියනවා මේ those who are refused to abide in truth reject කියන කරලා බැරිම තන මොකද කරන්නේ අතරලා දාන්න කියලා. Third Johann, a personal word of guests, the pastor of the church, deals with administrative matters, encouraging workers of true faith. ඒ කියන්නේ සභාව ඇතිවෙච්ච administrative ප්‍රශ්න නිසා ඒ ගැන ලියනවා සහ encouraging workers of true faith. workers කියන්නේ ඔය සමග එකතු වෙලා සේවය කරන සේවකයන්ට ක්‍රිස්තුස් වහන්සේ තුළ ඒ සබෑ තුළ ගමන් කරන්න කියලා. reproving opponent of the truth. reproving opponent of the truth. ඒ කියන්නේ සබෑව කියන්නේ මොකක්ද කියන දේ ක්‍රිස්තුස් වහන්සේ කවුද කියන එක දේ නැවත reproof හැටියට reproof කළා තමයි ඒ තුන්වෙනි එපිස්ටල් එකේ ඔලියන්නේ. ඔබට බලන්න වැඩි පරිච්ඡේද නැහැ. ඒ නිසා කියවලා ඔබට තේරුම් ගන්න. අපි එනවා අන්තිමට අවසාන එළිදරව් පොතට. author of the Gospel and Epistle of John. එළිදරව් පොත ලියුවේ යොහන් තුමා. Written to the 7 churches in Asia.
කොහෙද පත්මත් කියන දූපතේ ඉඳන් ලිව්වේ ඔබට මතකයි මම කිව්වා. ඔබ අරගෙන ගිහිල්ලා මරන්න හදද්දි තෙල් චාච්චිකට දැම්මම ආපහු තෙල් තාච්චියෙන් එළියට විසික්ුණා. විසික්කලා වැටුණා මේගොල්ලෝ බය වුණා මේ පුත්තලා මරන්න බෑ කියලා ගිහිල්ලා පත්මත් කියන දූපතේ සිරගත කරලා තිබ්බා. ඒ සිරගත කළා නැති තමයි එළිදරා පොත කියලා ලිව්වේ. එළිදරා පොත ගැන තාමත් කෙටි විස්තරයක් මම කියන වැඩි විස්තරයක් මම කියන්න. එළිදරා පොතේ පළවෙනි පරිච්ඡේදය නම් තුන්වෙනි පරිච්ඡේදය හතරවෙනි පරිච්ඡේදය වෙනකන් කියන්නේ සභාව පටන් ගත්ත දවසේ නම් ක්‍රියාපොතේ සභාව පටන් ගත්ත දවසේ නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත ඇවිල්ලා උසව ගන්න තෙක් ඒ ටික කියනවා. එතනින් යට කියන කොටස් දෙකකට බෙදුවොත් එම එතනින් එහාට කියන්නේ සභාව උසව ගත්තට පස්සේ සිදුවෙන දේවල්ද සිදුවෙන දේවල්ද මොනවාද කියන එක තමයි ගොඩක් පරණ කිවිසුමේ තිබෙන සලකුණු අඩයාලම් සහ දේවල් සංකේත කරමින් මේ පොත ලියලා තිබෙන්නේ. ඉතින් එළිදරා පොත ගැන ගොඩාක් අය එක එක විදිහේ දේවල් කරනවා, දේශනාවල් තිබෙනවා, ගොඩක් දේවල් කියනවා. ඉතින් ඒ නිසා කවුරු හරි කෙනෙක් උගන්වනවා නම් ඔබ හතරවෙනි පරිච්ඡේදයෙන් පස්සේ කවුරු හරි කියනවා නම් ආවර්තන අර කීප දේ තමයි සිද්ධ වෙලා තියෙන කියලා තාම නැහැ. ඒක බොරු ඉගැන්වීමක්. හරි. මොකද එක එක විදිහට ඉන්ටර්ප්‍රේට් කරනවා මේක හරි මේ කන්ෆියුස් සාගතයි. ඒ නිසා ඒක අපි කෙනෙක් කිව්වොත් එහෙම අර කියලා තියෙන දේ සිදු වෙන්න යනවා. 666 එන්න යනවා. චිප් එකක් එන්න යනවා. දැන් ඔන්න පටන් අරන් තියෙනවලු. අන්න එනවලු. සිද්ධ වෙන්න යනවලු කියලා කියනවා නම් ඔව් පිළිගන්න පුළුවන් අපිට. ඔව් එහෙම දෙයක් වෙන්න යනවා. වෙනවා නෙවෙයි වෙන්න යනවා එන්න යනවලු. ඔව් එනවලු කියලා. ගොඩාක් අය සමහර අය එක එක මේ ජනාධිපතිවරු ආවම කියනවා අන්න මෙයා තමයි ඇන්ටි ක්‍රයිස්ට් කියලා කියනවා. ඊට තව එයා ගිහලා තව කෙනෙක් ආවම මෙන්න මෙයා තව ඇන්ටි ක්‍රයිස්ට් කියලා කියනවා. එහෙම නෑ. ඒ ඔක්කොම බවරු කියන්නේ මෙහෙම කියලා කවුරුත් නෑ. හරි. එන්න යනවලු හතරවෙනි පරිච්ඡේදයෙන් පස්සේ කෙනෙක් කියනවා එන්න යනවලු වෙන්න පුළුවන්. ඒක තමයි එළිදරා පොතේ නෑ ඇවිල්ලාලු අන්න වෙනවලු කියලා කිව්වොත් එම ඒක පිළිගන්න ටිකක් අමාරුයි. ඒක නිසා ඒක තමයි පොත කොටස් දෙකකට බෙදෙන්නේ. ඉතින් ඒක නිසා එවැනි ගැන්නේ මේ වගේ තියෙන බයිබල් ටීචින් වල පොඩක් ඔබ පරිස්සම් වෙන්න. එළිදරා පොත ගැන ඉතින් මම ඒකන වැඩිම දේවල් කතා කරන ඔය දෙක තමයි දෙකට බෙදලා ගත්තොත් එහෙම සභාව උස ගන්න දවස දක්වා පළවෙනි පරිච්ඡේදය නම් තුන්වෙනි හතරවෙනි පරිච්ඡේදය දක්වා තියෙන්නේ. ඉතින් එයාට තියෙන්නේ සිද්ධ වෙන්න යන දේ සහ උසව ගත්තට පස්සේ සිද්ධ වෙන දේ තමයි එතනින් යාට එක්ස්ප්ලেইন කරන්නේ. ඉතින් වෙලාව හරියට මම විනාඩියකට අද ගත්ත වැඩිපුරම සමාවෙන්න මේ ඉතින් අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා සාර්ථකව මේ Old and New Testament දෙකම අපි ඉවර කරගන්න පුළුවන් වුණා. දැන් කිසි අඩුපාඩුවක් වැරද්දක් මාරි වුණා නම් සමා වෙන්න. දැන් කිසි දෙයක් ඒ වගේම මොනාරි ඊට අමතරව දෙයක් පැහැදිලි නැති තැනක් තිබුණා නම් ඕන වෙලාවක පාස්ට් ඉන්නවා විරුද්ධයි පාස්ට්ට මෙසේජ් එකක් දාන්න කෝල් එකක් දෙන්න. සමහර තැන්වල වේගෙන් මම ගිහිල්ලා මොනවද දෙයක් කියලා තිබුණා නම් ඔබට තේරුම් නැත්නම් පොඩ්ඩක් ආපහු ඒක රිවයින්ඩ් කරලා පාස්ට් අප්ලෝඩ් කරනවා රෙකෝඩ්ස් ටික පොඩ්ඩක් රිවයින්ඩ් කරගෙන චෝදාවක් අහන්න එවෙලින් මම ඔබගෙන් සමා වෙනවා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතියි මෙවැනි කාලයක් දුන්නා ඔබ සමග මේ කොහොම දේවල් බෙදා ගන්න. ඉතින් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මිසක් වෙන මගේ ශක්තිය මගේ දෙවියන් දෙයක් කරන්න පුළුවන් මොනේ මොකද මේ සබ්ජෙක්ට් එක විශාල පොත් 36ක දේවල් ඔබට කිව්වේ ඒක සබ්ජෙක්ට් එකක් එක ටොපික් එකක් කරන් කරනවා වගේ නෙවෙයි මේක. ඉතින් සුදාපන් වාසය තමයි කරේ. ඉතින් හැම ගෞරවයක් මම මොනවා ආශිර්වාද දෙනවා ස්තුති කරනවා. ඉතින් අපි මම කෙටියෙන් තප්පරයක් යාඥා කරනවා පාසල් දෙන්න ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේගේම වචනේ ඔබ වහන්සේ මේ දේවල් අපිට දැනගන්න ඔබ වහන්සේගේ වචනේ තිබෙන අන්තර්ගත දේවල් ඒ පොත ලියුවේ කාටද ඒ කොමන අවස්ථාවකද මොන වගේ සිදුවීම්ද බොහෝ දේවල් ඔබ වහන්සේ අපිට ඉගෙනනවා. ස්වාමීන් වහන්සේ මේ දේ තුළින් මගේ ජීවිතේ ගොඩාක් දේවල් ස්වාමීන් වහන්සේ තව දේවල් දැනම වැඩි වෙනවා. ඔබ වහන්සේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ සුදාත්මනේ ඔබ වහන්සේ අපි හැම කෙනෙකුටම යෝහන් 14:26 කියන වගේ ඔබ වහන්සේ අපිට ඉන්න එකම ගුරුවරයන් වහන්සේ. අපි හැම දෙයක්ම ඉගෙන ගන්න ඔබ වහන්සේගෙන් විතරයි ස්වාමීන් වහන්සේ. වෙන කිසිම දෙකින් නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අපිට මෙවැනි කාලයක් මෙච්චර දවසක් එන්න දුන්න කරුණාව නිසා ඔබ වහන්සේ මේ අපිට කතා කරමින් මේ සියල්ල විස්තර කරමින් ඉදිරිය කරපු නිසා ස්තුති කරනවා. අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර වෙනවා. තව තව ඔබ වහන්සේ ගැන සොයන්න වචනේ ගැන කියවන්න ඉගෙන ගන්න වහන්සේ තුළ තව තව අපි තුළ පිපාසය වැඩි කරමින් ඔබ වහන්සේ අපිට ගෙන නිසා ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේ පාසලේ ස්තුති කරනවා. සිස්ටර්නේ ස්තුති කරනවා. ඒ දැනේ දාසෙක අපිට දීති වෙන නිසා වහන්සේට ස්තුති ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න. ඒ වගේ මේ ඕ සමග එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම දෙලිවන්ත හැම කෙනෙක්ම බාර කරන
උදෙසා ස්තුති කරනවා හැම කෙනෙකුටම ආශිර්වාද කරන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ හස්තයට මුලමෙන් බාර ගන්න යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන් ආමේන් ආමේන්